ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී පූජනීය බැද්දේවෙල ධම්මකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් රමුක්වන දැලිවල පදිංචි එම්.පී.කේ උකුවෙල මහත්මිය, හොරණ කුඩා උඩුව පැල්පොල හාන්දු පැල්පොල පදිංචි ඒ.ටී.ජී. ඉන්ද්‍රලතා මහත්මිය, දම්සිත් සංසදේ දායක පිරිස, පන්නිපිටිය පන්සල පාර රත්මල් දෙනිය පදිංචි ඊ.එම්. සුබරත්න මැණිකේ මහත්මිය, වේවැල් දුව ලුම්බිනි පටුමග පදිංචි චන්ද්‍රා පතිරාජ මහත්මිය, ලුණුවිල දෙමට පිටිය පදිංචි පී.එම්. අනුලා පතිරාජ මහත්මිය. අද ධර්මානුශාසනාවේ මාතෘකාව ධම්මපද පාළියේ දණ්ඩ වග්ගයට අයත් මෙලව විපාක දෙන දුක් ඇසුරින් වන ධර්මානුශාසනාව. අප හැමතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේති සරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මට නිර්වාණ අවබෝධය පිණිසම මට නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා හේතු වේවා. වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යෝ දණ්ඩේන අදණ්ඩේසු අප්පදුට්ටේසු දුස්සති දසන්න මඤ්ඤ තරංටානං කිප්පමේව නිගච්ඡති. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පිනතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මා තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උත්තම ගාථා රත්නයක් පාදක කරගෙන ගාථා කීපයකුත් ඒහා එක්කාසු කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්නට. ඒ සඳහා මම පාදක කරගත්තේ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ ධම්මපද පාළියේ සඳහන් දණ්ඩ වග්ගයට අයිති ගාථාවක් ඇසුරු කරගෙන විශේෂයෙන්ම මෙලොව විපාක දෙන දුක් 10ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දුක් ඇසුරෙන් මේ දේශනාව පවත්වන්නට මා බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානයේ ලබා සිටි උතුම් වූ මහරහතන් වහන්සේ නමක් වූ මහ මුගලන් මහතෙරුන් වහන්සේ මුල් කරගෙන. මුගලන් හාමුදුරුවෝ පිළිබඳව, උන්වහන්සේගේ චරිත කතාව පිළිබඳව අපේ පින්නතුන් දන්නවා. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්නට දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ තරමට සංසාර ගමන තුල නොයෙකුත් පාරමී ගුණදහම් පූර්ණේ කරගෙන සසර මහා පින්බලයක් ගොඩනගාගත් උත්තමයාණන් වහන්සේ නමක්. හැබැයි මොනතරම් ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්නට හැකියාව තිබුණත් උන්වහන්සේගේ අවසාන කාලයේ උන්වහන්සේ පරිනිර්වාණයට පත්වෙන්නට හේතුපාදක වූ කාරණාව ඉතාමත් සෝචනීයයි. බොහෝ දෙනා පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ ඇසුරු නිසුරු කරන්නට කැමැත්තක් දක්වනවා. ඒකට හේතුව තමා පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ නිරන්තරයෙන් දෙව්ලොවට වැඩම කරලා දෙවියන් සමග විවිධ සාකච්ඡාවන් පවත්වනවා. ඒ විතරක් නෙමෙයි,
ඇතැම් අවස්ථාවන් වලදී සමහර ප්‍රේතයන් සමග සමහර නිරිසතුන් සමගත් සාකච්ඡාවන් පවත්වනවා. දිව්‍ය විමානයන්ට වැඩම කරලා ඒ දෙවියන් සමග සාකච්ඡා කරන්නේ ඔබ කුමන පින්කමක් කරලා කුමන කර්මයක් පාදක කරගෙන මේ දිව්‍ය විමානයට පහළ වුණාද කියන කාරණාව. ඒ කාරණා ඉසේ දැනගෙන මනුස්ස ලෝකයට ඇවිල්ලා මිනිස්සුන්ට කියලා දෙනවා. ඔබ පින් කරන්නට ඕනේ. ඔබ පින් කළොත් මේ වගේ ප්‍රතිවිපාක ලැබෙනවා. මේ වගේ දිව්‍ය සැප සම්පත් අනුභව කරන්න පුළුවන්. අද මට මේ වගේ දෙවියෙක් මුණ ගැහුණා. ඒ දේවතාවා සමග මං සාකච්ඡා කළා. ඒ දේවතාවා ඒ දිව්‍ය විමානයේ පහළ වෙලා තියෙන්නේ මේ බඳු පින්කමක් කරලා. ඒ නිසා ඔබත් පුළුවන් තරම් පින්කම් කරගන්නට කියන කාරණාව මුගලන් මහ තෙරුන් වහන්සේ මිනිස්සුන්ට කියලා දෙනවා. අර പ്രേත ලෝකයට වැඩම කරලත් പ്രേතයන් සමග කළ සාකච්ඡාවන් වලදී කුමන කාරණාවක් නිසාද പ്രേතෙක් වෙලා උත්පත්තිය ලැබුවේ? කුමන අකුසලයක් පාදක වෙලාද ඔබ මේ പ്രേත ලෝකේ පහළ වෙලා ඉන්නේ? කාරණා විමසලා ඒ කාරණා මනුස්ස ලෝකේ මිනිස්සුන්ට ඇවිල්ලා කියලා දෙනවා. ඔබ පව් කරන්නට එපා. අකුසල් සිද්ධ කරන්නට එපා. ඒ අකුසලය පාපය පාදක කරගෙන මේ වගේ තැන්වල පහළ වෙනවා. මේ වගේ ප්‍රතිවිපාක සැලසෙනවා. අද මට මෙහෙම ප්‍රේතෙක් මුණ ගැහුණා. ඒ ප්‍රේතයා සමග මම සාකච්ඡා කළා. ඒ ප්‍රේතයා මේ වගේ මේ බඳු පාප කර්මයක් අකුසල කර්මයක් සිද්ධ කරගෙන එවැනි භවයක පහළ වෙලා තියෙනවා කියලා සිහිපත් කරනවා. එතකොට මේ විදියට නිරන්තරයෙන් පින්නතුනි මිනිස්සුන්ගේ සිත් කුසලයට යොමු කරවන්නට මුගලන් හාමුදුරුවෝ කටයුතු කරනවා. බොහෝ දෙනා අකුසලයෙන් ඈත් වෙනවා. පිනට ලැබි වෙනවා. පුළුවන් තරම් පින් දහම් සිද්ධ කරන්නට නැඹුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි. මුගලන් හාමුදුරුවෝ ඇසුරු කරන්නටත් බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනවා. මුගලන් හාමුදුරුවෝ වටා බොහෝ පිරිසක් එක්කාසු වෙනවා. සාමාන්‍යයෙන් දැන් අදට වුණත් මේ දහම් ශ්‍රවණය කරන වැඩිහිටි පිරිස් ඔබේ නිවසේ ඉන්න දුවදරුවෝ කුඩා කාලේදී හරි එහෙම නැත්නම් ඔබ සමීපේ ඉන්න මුණුපුරු මිනිපිරියන් පිරිවරාගෙන හරි යම් යම් කතා දාමයන් කියලා දෙනකොට ඒ කුඩා දරුවෝ ඔබ වටා එක්කාසු වෙනවා. ඔබ නිතර නිතර ඇසුරු කරන්නට කැමති වෙනවා. අනේ සීයේ අනේ ආච්චි අම්මේ තව කතන්දරයක් කියලා දෙන්න කියලා ඔබට ඇවටිලි කරනවා. ඒ වගේ පොඩි දරුවෝ ඔබ වටා එකතු වෙන්නේ එවැනි කතා දාමයන් අහලා ඒ කතාවන් තුලින් ගන්න තියෙන සාරය ජීවිතයට අරගන්නට සාරසයක් ඇති කරගන්නට ඒ කාරණාව හා සමානකම් දක්වන්නේ නැති වුණත් මුගලන් මහරහතන් වහන්සේ වටා මේ පාප කර්මවල තියෙන අකුසල කර්මවල තියෙන ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධය ලබන්නට කුසල කර්ම සහ පුණ්‍ය කර්මවල තියෙන ප්‍රතිවිපාක අහන්නට බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනවා. ඒ කාරණා අවබෝධ කරගෙන අකුසලයෙන් පාපයෙන් සත්වයෝ ඈත් වෙනවා. පුද්ගලයෝ ඈත් වෙනවා. පිනට ලැබි වෙනවා. කුසලයට ලැබි වෙනවා. මේ කාරණා පාදක කරගෙන පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ වටා බොහෝ පිරිස් එකතු වෙනවා. නිතර නිතර උන්වහන්සේ සමග දහම් සාකච්ඡා කරන්නට දහම් ශ්‍රවණය කරන්නට බොහෝ පිරිස් එකතු වෙනවා. මෙහිම කාලයක් ගත වෙනකොට අන්‍ය තීර්ථක පිරිස් මේ කාරණාවට වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. මොකද මේ කාලේ විවිධ බොහෝ ආගම් පැවතිච්ච කාල වකවානුවක්. එතකොට මේ සමාජයේ බොහෝ අන්‍යාගමික විවිධ ආගම් වලට බෙදිලා හිඳපු සමාජයේ ඇත්තන් පවා මේ මුගලන් මහරහතන් වහන්සේගේ කාරණා ශ්‍රවණය කරලා පැහැදීම ඇති කරගෙන මුගලන් මහරහතන් වහන්සේ සමග දහම් කාරණා සාකච්ඡා කරමින් ජීවිතයේ යථාර්ථය හොයන්නට යථාර්ථය අවබෝධ කරගන්නට වෙහෙස මහන්සි වෙනවා.
එහෙම ක්‍රියා කරනකොට අනිකුත් ආගම්වල බොහෝ පිරිස්වල හිගතාවයක්. අනික් ආගම්වලට නතුව කටයුතු කළ බොහෝ පිරිස් ඒ ආගම් හැර දමා බුදුදහමේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උත්තම කාරණා අවබෝධ කරගන්නට එකතු වෙනවා. මේ කාරණා නිසා අන්‍යාගමික විවිධ නායකයන්, අන්‍ය තීර්ථකයන් ඒවාට විවිධ උපක්‍රම යොදනවා. තමන්ගේ පිරිස මේ විදියට ටිකෙන් ටික කැඩිලා යන එක නවත්තා ගන්න විවිධ උපක්‍රම යොදනවා. විශේෂයෙන්ම මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේටත් පාදක වුණා. මොකද උන්වහන්සේ වටා බොහෝ පිරිසක් එකතු වෙනකොට අන්‍ය තීර්ථකයෝ මුගලන් මහරහතන් වහන්සේ නසන්නට සැලසුම් උපක්‍රම යොදනවා. මා මුලදී සිහිපත් කළා ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානයේ ලැබපු උතුම් වූ මහරහතන් වහන්සේ වූ මුගලන් මහරහතන් වහන්සේට අවසාන කාලයේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ ඉතාමත් දුක්ඛිත සෝචනීය ආකාරයට. ඒ තමා සොරු ආදී සොරුන්ගෙන් සොර දෙටුවන්ගෙන් ගුටි බැට කාලා මහත් වූ වේදනා විඳමින් තමා පරිනිර්වාණයට පත්වෙන්නට සිද්ධ වුණේ. අන්‍ය තීර්ථකයන් මුගලන් තෙරුන් නිසා ඔවුන්ගේ ලාභ හා සැලකුම් නැසුණා කියන කාරණාව මුල් කරගෙන මුගලන් මහරහතන් වහන්සේ නසන්නට විවිධ මිනිමරු සොරුන් ගෙන්නලා ඔවුන්ට මසු කහවනු ලබා දෙමින් ගිවිසගෙන මුගලන් මහරහතන් වහන්සේ නසන්නට උපක්‍රම සංවිධානය කළා. මේ කාලේ මුගලන් මහරහතන් වහන්සේ පින්වතුනි වැඩ වාසය කළේ කළුගල් ලෙනක. කළුගල් ලෙනක උන්වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුනේ. සොරු කණ්ඩායම අරණ්‍ය තීර්ථකයන්ගෙන් කහවණු අරගෙන මුගලන් මහරහතන් වහන්සේ නසන්නට ක්‍රියා කරන මේ සොරු කණ්ඩායම ඒ ගල්ලෙන වට කරමින් උන්වහන්සේ නසන්නට ක්‍රියා කරද්දී මහ මුගලන් මහරහතන් වහන්සේ ඒ ස්ථානයෙන් චුත වෙනවා, වැඩම කරනවා. ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානය ලැබපු මහරහතන් වහන්සේ. උන්වහන්සේ එලෙස පිටමං වෙලා යනකොට හොරු කණ්ඩායමට මේ මිනිමරු හොරු කණ්ඩායමට තමන් බලාපොරොත්තු වෙච්ච කාරණිය සිද්ධ කරගන්නට බැරි වුණා. නැවත වතාවක් එවැනිම වූ ආකාරයෙන් ඒ කළුගල් ලෙන වට කරලා උන්වහන්සේ නසන්නට ක්‍රියා කරන්නට යෙදුණා. නමුත් ඒ කාර්ය අසාර්ථක වුණා. උන්වහන්සේ එතනින් චුත වෙලා වැඩම කරනවා. මේ විදිහට පින්වතුනි දෙවතාවක්ම උන්වහන්සේ ඔවුන්ට අසු නොවි අහසින් වැඩම කරනවා. තුන්වෙනි වතාවෙත් මේ විදිහට උන්වහන්සේ නසන්නට එනකොට උන්වහන්සේ කල්පනා කරනවා පෙර කරපු අකුසල කර්ම විපාකයෙන් මට මිදෙන්න පුළුවන් කමක් නෑ. මට මොනතරම් හැකියාවක් තිබුණත් බේරිලා ඉන්නට පුළුවන්කම තිබුණත් කරපු අකුසල කර්මයේ විපාක විඳින්නටම වෙනවා. ඒ බැව් සලකලා උන්වහන්සේ පින්නතුනි මේ කළුගල් ලෙන ඇතුළම වැඩම කරන්නට තීරණය කරනවා. උන්වහන්සේ සොරු කැමැතිසේ තලා පෙලා මරා දමපු දෙයි කියලා හිතාගෙන ඒ කළුගල් ලෙන ඇතුළෙම වැඩ වාසය කරනවා. අවසානයේ පින්වතුනි මේ සොරු කණ්ඩායම එකතු වෙලා මුගලන් මහරහතන් වහන්සේට දරුණු ලෙස දඬු මුගුරුවරින් තලා පෙලා උන්වහන්සේ පිරිනිවන් පාවන්නට කටයුතු සිද්ධ කළා. උන්වහන්සේ මරණයට පත් වුණේ යයි සලකලා උන්වහන්සේගේ ශරීරය කැලයට දමා අතහැරලා දාලා ගියා මේ සොරු කණ්ඩායම.
නමුත් උන්වහන්සේ පිරිනිවන් පාලා හිටියේ නෑ ඒ අවස්ථාවේදී. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් අවසර අරගෙන පිරිනිවන් පාන්නට අවශ්‍යයි කියලා හිතාගෙන අවසානයේදී එතනින් නැගිටලා බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරමින් භාග්‍යවතුන් වහන්සේ මා පිරිනිවන් පානවා කියලා අවසර ඉල්ලාගෙන දැහැණයෙන්ම සිරුර වෙලාගෙන පින්නතුණි අහසින් වේනුවන වෙහෙරට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගෙන අවසර ඉල්ලාගෙන එතනින් සමු අරගෙන කළුගල්ලෙන් වෙහෙරටම පිවිස පරිනිර්වාණයට පත් වුණා. මේ විදිහට තමා පින්නතුනි උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණේ. මෙහිම මේ මුගලන් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනකොට අජාසත්ත රජතුමා ඒ දරුණුකම එහෙම නැත්නම් මහා මුගලන් මහරහතන් වහන්සේ මේ විදිහට තලාපෙලා මරණයට පත් කරන්නට කැප කළ සොරු කණ්ඩායම් හොයාගෙන මේ විදිහට දරුණු විපාක සලස්සන්නට දරුණු වේදනා සලස්සන්නට ක්‍රියා කරපු අන්‍ය තීර්ථකයන් 500 දෙනෙක් ඒ වගේම සොරුන් 500 දෙනෙක් කුරිරු වද වේදනා දෙමින් විනාශ කරන්නටත් යෙදුණා. මේ විදිහට පින්නතුනේ ධම්සභා මණ්ඩපයේ එකතු වෙච්ච භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදෙනවා. මහමුගලන් මහරහතන් වහන්සේ විවිධ දසවද විඳීමට ලක්ව පිරිනිවන් පාන්නට යෙදුණා. ඒ වගේම අජාසත්ත මහරජුරුවෝ මුගලන් මහරහතන් වහන්සේට දුන්න වේදනාවන් පිළිබඳ ආරංචි වෙලා ඒ වද වේදනාවන් දුන්න සොරු කණ්ඩායම් ඔවුන් යොමු කරපු අන්‍ය තීර්ථකයන් ආදී බොහෝ දෙනෙක් මරණයට පත් කළා කියන මේ කාරණාව ධම්සභා මණ්ඩපයේ එකතු පාදා වෙච්ච භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරන්නට යෙදුණා. ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානයේ ලැබපු මහ මුගලන් මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ මේ විදිහට. උන්වහන්සේගේ ඒ පරිනිර්වාණයෙන් උන්වහන්සේට අතමිදෙන්නට ඕන තරම් අවස්ථාව තිබුණා කියලා මේ භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරනවා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරනවා. ධම්සභා මණ්ඩපයට වැඩම කරන බුදුරජාණන් වහන්සේට මේ භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කර කර උන් මේ කතා පුවත ඇහිලා එසේ පිරිනිවීම ඒ තෙරුන්ට තරම් නූවත් පෙර කළ අකුසලයට මහණෙනි කිසිදු ආකාරයෙන් බේරීමක් නැහැ. පෙර කළ අකුසලයට තරම්ම යයි එසේ වද වේදනාවන් වලට ලක්ුණේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. භික්ෂූන් වහන්සේලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පෙර කළ කර්මයක් නිසා තමා මුගලන් හාමුදුරුවන්ට මෙහෙම වුණේ කියලා කියනකොට දේශනා කරනකොට භික්ෂූන් වහන්සේලා ආරාධනා කරනවා අනේ භාග්‍යවතුන් වහන්සේ කුමන කර්මයක් කරපු නිසාද කුමක්ද මේ පෙර කළ කර්මය අපිට අනුකම්පාවෙන් ඒ අතීත යටගිය කතාවන් කියලා දෙන්නට දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. ඒ ආරාධනාව පිළිගත් භාග්‍යවතුන් වහන්සේ අතීත යටගිය කතාව පැහැදිලි කරනවා. මේ මුගලන් මහරහතන් වහන්සේ පෙර භවයක තමන්ගේ ආදරණීය බිරිඳගේ කීම අහලා බිරිඳගේ වදනින් තම ආදරණීය දෙමාපියන් නසන්නට ක්‍රියා කරපු කර්මයක් තමා මේ ඵල විපාක දුන්නේ. මුගලන් හාමුදුරුවෝ පෙර භවයක තමන්ගේ බිරිඳගේ කීම අහලා
තමන් මේ ලෝකයට බිහි කරපු ආදරණීය දෙමාපියන් නසන්නට ක්‍රියා කරලා තියෙනවා. බිරිඳගේ බසට මුලාවි වයසට ගියපු තමන්ගේ අන්ධ විච්ච අම්මයි තාත්තයි දෙන්න වනයේට අරගෙන ගිහිල්ලා මේ අම්මයි තාත්තයි දෙන්න මේ අයට ඇස් පේන්නේ නැන්නේ අන්ධ දෙපළක්නේ. මේ අන්ධ විච්ච අම්මයි තාත්තයි දෙන්න සොරු කණ්ඩායමක් විසින් ඔවුන්ට ගහනවා තලනවා පෙලනවා කියලා ඒ විදිහටම තමන්ගේ දෙමාපියන්ට දස වද වේදනා දෙමින් මරණයට පත් කරලා වනයේ දමා ගියා. කැලෑවේ ඒ ආදරණීය අම්මයි තාත්තයි තලා පෙලා මරලා දාලා දමලා ගියා. ඒ අකුසලයේම තමා මේ විදිහට විපාක දුන්නේ. පෙරත් අපමණ විපාක දුන් බව දක්වා පෙර බවවලදිත් මේ වගේ ප්‍රතිවිපාක විඳපු බව සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේදී භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා. නිදොස් පුද්ගලයන්ට නිදොස් උතුමන්ට අවැඩ කරන තැනැත්තෝ. හරි විදිහට ජීවත් වෙන කාටවත් කරදරයක් විපාකයක් නොකරන ඇත්තන්ට අවැඩ කරන පුද්ගලයන්ට දස විපත් අතුරෙන් එකකට හරි මුහුණ දෙන්ට සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි. දස විපත් අතුරෙන් එකකට හරි මුහුණ දෙන්ට වෙන එක විතරක් නෙමෙයි. මරණින් මත්තට එහෙමත් නැත්නම් මරණින් පස්සේ අපායේ ඉපදිලා මහා දුක්වලට මුහුණ පාන්ට වෙන බවත් භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා මේ දස වැදෑරුම් විපත් මේ වගේ එකකට හරි මුහුණ පාන්ට වෙනවා. මොනවා කරපුවාමද? මං ඔබෙන් නැවත විමසනවා, නැවත මතක් කරගනිමු පින්වතුනි. නිර්දෝෂී පුද්ගලයන්ට, නිදොස් පුද්ගලයන්ට අවමන් කරපුවාම, අවැඩක් කරපුවාම, ඒ ඇයට හිංසා පීඩා කරපුවාම මේ දස වදවලින් එකකට හරි මුහුණ පාන්ට වෙනවා. දැන් ඔබ කැමති ඒ දස වද මොනවද? ඒ දස වැදෑරුම් විපත් මොනවද කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ ඒ දස වැදෑරුම් විපත් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මා එකිනෙක බලාපොරොත්තු වෙන ඔබට දැන් පැහැදිලි කරලා දෙන්න. මේ ධර්ම දේශනාවේදීම ඔබ හිතට ගන්නට ඕනේ පින්වතුනි, මේ සසර ගමන තුලදී මම පුළුවන් තරම් ධර්මයේ තියෙන වටිනාකම අවබෝධ කරගෙන යථාර්ථය වහවහා තේරුම් අරගෙන ජීවත් වෙනවා. මේ භවයේ උපරිම මට්ටමින් මං යථාර්ථවාදීව ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ ඇත්තෝ සංසාර ගමන තුලම පින්නතුනි අවබෝධලත් පුද්ගලයෝ බවටමයි පත් වෙන්නේ. අපි හැමෝටම තව ගෙවන්ට සසරක් තියෙනවා. මේ දේශනා කරන මටත් ශ්‍රවණය කරන ඔබටත් අපි කාටත් තවමත් ගෙවන්ට සසරක් තියෙනවා. අද මරණයට පත් වුණා කියලා කියන්නේ අපේ සංසාරේ කෙලවර නෙමෙයි. අපි ඒ මරණයට පත් වෙනවත් එක්කලා නැවත භවයකට උරුමකම් කියනවා. සංසාරේ ඒ වගේ පින්නතුනි ඉපදි මෙරි මෙරි යන ගමනක්. මේ ඉපදි මෙරි මෙරි යන ගමන කෙලවර කරන්නට ඕනේ. ඒ කෙලවර කරන තැන තමා නිර්වාණය. නැවත සංසාරයක් තුල මේ සංසාර ගමන තුල සැරිසරන්නේ නැහැ. සසර ගමන කෙලවර කළා. උත්තම නිවනට පත් වුණා. ඒ නිවන තමයි අපි කාගෙත් එකම බලාපොරොත්තුව. ඒ තැනට පත් වෙන්නටයි මේ බුදුබණ අහන්නේ. බුදුබණ අහලා ඒ කාරණාවන් වලට අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්න. දැන් එතකොට මේ ගත කරන ජීවිතය තුල ඔබ නිවැරදි පුද්ගලයන්ට දොස් නගන්නට එපා. නිවැරදි පුද්ගලයන්ට අවමන් කරන්නට එපා. යහපත් ලෙස ජීවත් වෙන ඇත්තන්ට විවිධ අකටයුතුකම් කරන්නට එපා.
එහෙම කිරීම තුළම පින්නතුනි. ඔබට මේ ආකාරයෙන්ම මුගලන් මහරහතන් වහන්සේට සිදු වූ ආකාරයෙන්ම වදවේදනාවන් වලට මුහුණ පාන්ට සිද්ධ වෙනවා. දරුණු විපත්වලට මුහුණ පාන්ට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ දසවැදෑරුම් විපත්වලින් එකකට හරි පත්වෙන්නට සිද්ධ වෙනවා කියලා. පළවෙනි එක තමා පින්නතුනි පරුසංවේදනා. පරුසංවේදනා කියලා කියන්නේ දරුණු වේදනා. දරුණු වේදනා. පහර වැදීම්, අත්පා කැඩීම්, කැපීම් වශයෙන් සිරුරහට ගැනෙන කටුක වේදනා තමා දරුණු වේදනා හැටියට දක්වන්නේ. පරුසං වේදනං. ඒ පරුසං වේදනං කියලා කියන්නේ දරුණු වේදනා. විවිධ ඇත්තන්ගෙන් පහර වලට ලක්වන්නට සිද්ධ වෙනවා. තමන්ගේ අත්පා කැඩෙනවා, බිඳෙනවා, කැපීම් වලට ලක් වෙනවා. ඒ වගේම විවිධාකාරයේ කටුක වද වේදනාවන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. පරුසං වේදනං. ඊළඟ එක පින්නතුනි ජානින්. ජානින් කියලා කියන්නේ තමන්ගේ ධනය පිරිහෙනවා. අවුවෙන් වැස්සෙන් පෙළෙමින් මහා දුක් ලෙස විවිධ අයට සේවකම් කරමින් මහන්සියෙන් උපයා සපයාගත්ත ධනය වෙලහෙළඳාම් කරලා සීසෑම් කරලා තමන්ගේ විවිධ රැකී රක්ෂාවලින් උපයා සපයාගත්ත දුකසේ උපයා සපයාගත්ත සම්පත් පින්නතුනි විනාශයට පත්වෙනවා. ජානෙන් ධනය පරිහානියට පත්වෙනවා, පිරිහෙනවා. මොකක් නිසාද? ඔබ නැවතත් මතකයට නගාගත යුතුයි. යහපත් ගුණගරුක සත්පුරුෂ ඇත්තන්ට යම් කිසි ආකාරයෙන් අවමන් කිරීම තුළ, අපහාස කිරීම තුළ, ඒ ඇත්තන්ට වදවේදනා දීම තුළ, මේ කියපු විපත් සිද්ධ කිරීම තුළ අපිටත් එලෙසම මේ සසර ගමන තුළ දරුණු දස වද වේදනාවන් වලට මුහුණ පාන්ට සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව තමා පින්නතුනි ශරීරස්ස බේදනං. ශරීරස්ස බේදනං කියලා කියන්නේ සිරුර බිඳීම. උදාහරණ විදිහට තමන්ගේ ඔළුව පැලෙනවා, අත්පා සිඳෙනවා, ඒ වගේම විවිධ වර්තමානයත් එක්ක ගත්තොත් විවිධ අවිආයුධ වලින් සිදුවන උවදුරු ශරීරයේ බිඳීමට ලක් වෙන කාරණා විවිධ අනතුරු වලට මුහුණ පාන්ට සිද්ධ වෙනවා. ශරීරස්සච බේදනං. ශරීරය විනාශයට පත් වෙනවා. ඔබ නැවතත් මතක් කරගන්න කුමක් කළාමද එහෙම වෙන්නේ? නිර්දෝෂී පුද්ගලයන්ට අවමන් කිරීම, යහපත් ඇත්තන්ට අකටයුතුකම් කිරීම, විවිධ කරදර බාධක පැමිණවීම, සසර ගමන තුලදී පින්නතුනි මෙවන් වූ ප්‍රතිවිපාක විඳින්නට සිද්ධ වෙනවා. එවැනි යහපත් ඇත්තන්ට, නිර්දෝෂී පුද්ගලයන්ට කරදර විපාක සැලැස්වීම තුල. ඊළඟ එක පින්නතුනි ගරුකං ආබාධං. ගරුකං ආබාධං කියලා කියන්නේ බලවත් රෝගය. ඔවුනොවුන් බිය ගන්වන දරුණු රෝග ශරීරයට හට ගන්නවා. බලවත් රෝගවලට මුහුණ පාන්ට සිද්ධ වෙනවා. එහෙනම් මේ එකිනෙක කාරණා ඔබ මතක තියාගන්න. මේ විදිහේ දරුණු විපාක විඳින්නට සිද්ධ වෙන්නේ කුමක් නිසාද? සංසාර ගමන තුල කරපු කියපු අකුසල කාරණාවල ප්‍රතිවිපාක. ඊළඟ එක පින්නතුනි චිත්තක්කේපං. චිත්තක්කේපං කියලා කියන්නේ උමතු බවට පැමිණීම. සමහර ඇත්තෝ ඉන්නවා උමතුවෙන් කටයුතු කරන්නේ. සමහර ඇත්තන්ට විවිධ අමනුෂ්‍ය බලවේගයන් වලට මුහුණ පාන්ට සිද්ධ වෙනවා. යකුන් වැහීමෙන්, එහෙම නැත්නම් තමන්ගේ පිත කිපීමෙන් සිහිවිකල් භාවයට පත් වෙනවා. උමතු භාවයට පත් වෙනවා. එතකොට ඒ උමතු භාවයට පත් වෙන්නටත් හේතුපාදක වෙන්නේ මේ කියපු විදිහට යහපත් නිර්දෝෂී පුද්ගලයන්ට
කරදර බාධක පැමිණවීම. නිදොස් පුද්ගලයන්ට විවිධ විපත් සලසාලීම. කරදර බාධක කිරීම. ඒ නිසා මේ වගේ විපාකවලට සසර ගමන පුරාම මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව පින්නතුනි රාජතෝ උපස්සග්ගං. රාජතෝ උපස්සග්ගං කියලා කියන්නේ රජුන්ගෙන් වන උවදුරු. තනතුරු වලින් පහ කරලා දානවා. තමන්ගේ ධනය පැහැර ගන්නවා. මේ වගේ උවදුරු. රජුන්ගෙන් වන උවදුරු. රාජතෝ උපස්සග්ගං. අන් අයට යහපත් අයට කරදර විපාක සිද්ධ කළොත් නිර්දෝෂි පුද්ගලයන්ට කරදර විපාක සිද්ධ කළොත් ඒ වගේ ප්‍රතිවිපාක මේ විදිහට සිද්ධ වෙන්නේ. දහරුණං අබ්බක්කාන. ඊළඟ කාරණාව තමා පින්නතුනි දරුණු බොරු දොස් නගා කීමය. තමා නොඇසු නොසිතු නොදුටු බලගතු අපරාධයන් තමා විසින් කළෙසේ දොස් නැගීම් අසන්නට ලැබීමය. තමන් කරපු නැති දේවල් වලට මුහුණ පාන්ට සිද්ධ වෙනවා. තමන් කරලා නෑ. නමුත් සමාජයෙන් ඔබට විවිධ ගැරහිලි අහන්නට වෙනවා. විවිධ අවමන් ලබන්නට වෙනවා. විවිධ චෝදනාවන් වලට මුහුණ පාන්නට වෙනවා. බලන්නකෝ මේ වගේ කාරණාවන් වලදී ඔබ හොඳට හිතට ගත යුතු වන්නේ මම පුළුවන් තරම් මේ මිනිස් ජීවිතය තුළ තව කෙනෙක්ට කරදරයක් තව කෙනෙක්ට කිසිදු ආකාරයෙන් අකටයුත්තක් සිදු කරන්නේ නෑ. තව කෙනෙක් පීඩාවට ලක්වෙන කිසිවක් මම සිද්ධ කරන්නේ නෑ. ඔබට මතකයි ලෝ වැඩ සංගරාවේ වීදාගම මහා මෛත්‍රිය හාමුදුරු කෙලියට කඩක් සඟවා යහළුවෙකු ගෙන එලිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනි. විලිවැස්මක් නොලැබුණි දෙව් උවත් අනේ කෙලියටවත් නොකරව් සොරකමක් දෙනේ. විහිළුවකටවත් පින්නතුනි සොරකමක් පාපයක් අකුසලයක් කරගන්නට එපා. ඒක විපාක විඳින්නටම සිද්ධ වෙනවා. දිව්‍ය සැප සම්පත් ලැබුවත් ඒක ප්‍රතිවිපාක විඳින්නට වෙනවා. හොඳම නිදර්ශනයේ සැදැහැවතුනි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුණ ඉරිදිමතුන් අතර අග්‍රස්ථානය ලැබපු මහා මුගලන් මහරහතන් වහන්සේටත් අවසාන කාලෙදී පරිනිර්වාණයට පත්වෙන්නට උනේ කටුක වේදනාවන් වලට මුහුණ පාමින්. ඊළඟ කාරණාව තමා පින්නතුනි ඥාතීනං පරික්ඛයන්. ඥාතීනං පරික්ඛයන් කියලා කියන්නේ ඥාති ජනයාගේ පිරිහීමය. විපතෙහි පිහිටවන සැපතෙහි තොස්වන නෑ හිතමිතුරන්ගේ නැස්මය. තමන්ගේ ළඟ දුකට සැපට ළඟින්ම ඉඳපු අය පවා ඒ අයගේ පවා පිරිහීම සිද්ධ වෙනවා. ඒ හිතවතුන්ගේ නැසීම පවා සිද්ධ වෙනවා. තමන් නිසා. තමන්ගේ ඥාතීන්ට පවා මේ වගේ විපත් මේ වගේ කරදර බාධකවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. බෝගානං පබංගරං. බෝගානම් පබංගරං කියලා කියන්නේ පින්නතුනි සම්පත්තීන්ගේ වෙනසීමය. මතු වැඩ සඳහා රැස් කොට තිබූ රන් රිදී මුතුමැණික් වගේ දේවල් වී සහල් තලමුන් ඒ වගේ වස්තු සම්භාර ධර්මයන් තමා රැස් කරගත්ත තම තමන්ගේ ධන දානේ සම්පත් විනාශයට පත් වෙනවා. මොනතරම් රැස් කළත් අවසානයේදී තමන්ට ඒ වගේ ප්‍රයෝජනයක් ගන්නට බැරි වෙන තරමටම විනාශයට පත් වෙනවා. ඊළඟ කාරණාව පින්නතුනි අගාරාණී අග්ගී දහති. ගෙවල් ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි තියෙනවා බොහෝ දෙනා. ඒ වගේම වෙසෙන ගෙවල් වල ගිනි ඇවිලි නොයෙක් විට දැවීමට පත් වෙනවා. බොහෝ දෙනාගේ කරදර බාධකවලට හිරිහැර පීඩාවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් මේ කාරණාවන් ඔබ නැවත නැවත සිහියට ගන්න. මොන වගේ කාරණාවන් නිසාද මේ වගේ විපාක විඳින්නට සිද්ධ වෙන්නේ? ඒ තමා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න මේ ලෝකයේදී විපාක දෙන දුක් 10. ඒ නිසා පුළුවන් තරම් අපි උනන්දු වෙන්නට ඕනේ
උත්සාහවන්ත වෙන්නට ඕනි. අන් අයට කරදර හිරිහැර පීඩා කරන්නේ නැතුව, නිර්දෝෂී උතුමන්ට අවැඩ කරන්නේ නැතුව, අන් අය විඩාවට කරදරයට පීඩාවට පත් කරන්නේ නැතුව ජීවත් වෙන්න. එහෙම කෙනෙක් පීඩාවට ලක් කළොත්, එහෙම කෙනෙක් කරදර හිරිහැරවලට භාජනය කළොත් අනිවාර්යයෙන්ම පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නලා දුන්න විපත් 10න් එකකට හරි මේ දසවැදෑරුම් විපත් වලින් එකකට හරි මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි පුළුවන් තරම් අපි අපේ ජීවිතය සුවපත් කරගන්නට උත්සාහ කරමු. සමාජයේ බොහෝ දෙනා ඉන්නවා බොහෝ වෙලාවට කරදරි හිරිහැර පීඩා කරන්නේ නැති යහපත් ලෙස ජීවිතය ගත කරන සත්පුරුෂ ඇත්තන්ට විවිධ චෝදනා නගනවා. සමහර වෙලාවට වැරදි අර්ථකථන විවිධ පුද්ගලයන්ට ලබා දෙනවා. මේ පුද්ගලයා මෙහෙම කෙනෙක්, මෙයා හොඳ චරිතයක් නෙමෙයි, මෙයා හරිම පහත් කටයුතු කරන්නේ, ඔය විදිහට විවිධ අර්ථකථන දෙනවා. තමන්ගේ හිතේ ඇතිවිච්ච යම්කිසි හෝ කිලුටක් නිසා, තමන්ගේ හිතේ ඇතිවිච්ච යම්කිසි හෝ අසතුටක් නිසා සමහර ඇත්තන් විසින් අන් අයව විවිධාකාරයේ චෝදනාවන් වලට ලක් කරනවා. සමහර වෙලාවට නිදොස් පුද්ගලයන්ට එහෙම අනසි චෝදනා ගොනු කිරීම ඔබට දැන් පැහැදිලි. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න මේ දසවැදෑරුම් විපත් වලින් එකකට හරි මුහුණ පාන්නට හේතු පාදක වනවා කියන එක. ඒ නිසා පින්නතුනි පුළුවන් තරම් අපි අපේ ජීවිතය තුළ මේ කියපු වැරදි අකුසල පාප කර්මවලට පත් නොවි සිදු නොකොට යහපත් ජීවිතයක් ගත කරන්නට උනන්දු වෙන්නට ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ පින්නතුනි අපි යමක් ඉගෙන ගන්නවා කියන එක. ධර්මය රසයක්, නමුත් ඒ රසය ඔබේ ජීවිතය වෙනස් කරන රසයක් විය යුතුයි. මම ධර්මය ඇහුවා, මම බණ ඇහුවා, එතනින් නවතින්නේ නැතුව මම බණ අහලා මගේ ජීවිතය මම සුවපත් කරගත්තා. මම යථාර්ථය අවබෝධ කරගන්නට වෙහෙස මහන්සි වෙනවා. පින්නතුනි ඔබ කල්පනා කරන්න, අපි මහා කාලයක් ජීවත් වෙන්නේ නැත්තෝ නෙමෙයි. මරණය කියලා කියන්නේ තව සුළු මොහොතකින් මේ මට ඔබට වේද කියලා කියන්නට බෑ. ඒ තරම් අවිනිශ්චිත කාරණාවක්. අපි හිතන්නේ නැති දේවල්මයි සිද්ධ වෙන්නේ. අචින්තිතම්පි භවති. හිතපු දේවල් වෙනස් වෙනවා. චින්තිතම්පි විනස්සති. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ඒ නිසා පින්නතුනි ඔබ නිතර හිතන්න, මරණය කුමන යම් මොහොතක පැමිණියත් මට බය වෙන්න, ශෝක නගන්නට, දුක් වෙන්නට හේතුවක් නැහැ. මම මගේ ජීවිතය තුළ උපරිම මට්ටමේ යහපත් කටයුතු කර කියාගෙන තියෙනවා. මගේ මේ හුස්ම පොද මේ මොහොතේ වාතලයට මුසු වුණත් මට ගැටලුවක් නැහැ. මං ඒ තැනට මගේ සිත ප්‍රගුණ කරගෙන තියෙනවා. යහපත මම සලසාගෙන තියෙනවා. ඒ තැනට ඔබ සිත සුවපත් කරගන්නට ඕනේ. අවම වශයෙන් පින්නතුනි දවසකට විනාඩි 5ක් 10ක් හරි බුදුබණ පදයක් අහලා ජීවිතේ සුවපත් කරගන්නට උත්සාහවන්ත වෙනවා නම් එබඳු ඇත්තන්ට පින්නතුනි සසර තව තවත් දීර්ඝ නැහැ. සංසාරයේ කෙටි. සංසාරයේ කෙලවර කරගන්නට පුළුවන්. හැබැයි නිකම්ම ඉඳගෙන පාඩුවේ ඉඳලා මේ සංසාරයේ කෙලවර වේවි කියලා බලාගෙන හිටියට කවදාවත් එහෙම සංසාරයේ කෙලවර වෙන්නේ නැහැ. ඒ සඳහා අපි වීරිය වඩන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි කැපකිරීම කරන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි උපරිම මට්ටමේ පින්නතුනි උනන්දුවෙන් මහන්සි වෙමින් කටයුතු කරන්නට අවශ්‍යයි. එහෙම කැපකිරීම කරන තැන, වෙහෙස මහන්සි වෙන තැන, උවමනාවෙන් උනන්දුවෙන් ඕනෑකමින් සහ කැමැත්තෙන් යහපතේ නිරත වෙන තැන මේ සංසාරය කෙලවර කරගන්නටම පුළුවන්. ඒ උත්තම නිර්වාණයම අවබෝධ කරගන්නට පුළුවන්කම අපි කොයි කාටත් තියෙනවා. ඒ තැනට වැඩ සලසා ගන්න. බොහෝ දෙනා ජීවිතය ගත කරනවා. නමුත් එහි යථාර්ථය අවබෝධ කරගන්නේ නැහැ.
අපි මිනිස්සු වෙලා ඉපදුනේ මොකක් නිසාද? මේ මිනිසත් ජීවිතයේ ප්‍රතිඵලය කුමක්ද? මේවා හිතන්නේ නැහැ. උදේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න නිතර නිතර කරන කියන හැමදේම කරමින් ජීවිතය ගත කරනවා. එහි කෙලවරක් දකින්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ ගමන තුල මේ සසර ගමන තුල නැවත නැවත කරන කියන දේ සදහටම නැති කරලා දාන්නට නම් උත්තම නිවනට පත්විය යුතුමයි. ඒ උත්තම නිවන් සුවයමයි අපි අපේක්ෂා කළ යුතු වන්නේ. ඉතින් අද මේ දේශනා කරපු කාරණා 10 හොඳට මතකයේ තබාගෙන ඔබ උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න. මෙවැනි දරුණු විපත් 10න් එකකටවත් මම මුහුණ පාන්නේ නැහැ. මේ සංසාර ගමන තුල පෙර භවවල අපි කරපු කියපු දේ අපිට අවබෝධයක් නැහැ. නමුත් මම මේ සසර ගමන තුල නැවත එවැනි දරුණු වද වේදනාවන් වලින් එකකටවත් පත් වෙන්නට මේ භවයේ නම් කටයුතු සිද්ධ කරගන්නේ නැහැ කියන අවබෝධය ඇති කරගෙන වෙහෙස මහන්සි වෙන්න කුසල් වඩන්න, දියුණු ඇති කරගන්නට, යහපත සලසා ගන්නට මේ දේශනාව තුලින් ඒ උත්තම අවබෝධය ගොඩ නැගේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණ ඉදිරිපත් කරන්නට ජුනි මාස 9 වෙනි දිනට අභව ප්‍රාප්ත වී තෙමස් පූර්ණේ වන බස්නායක මෑණියන්ගේ සසර ගමන සුගතිගාමී වී ඊතා ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් උත්තම නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්. බස්නායක උක්වෙල සමරකෝන් යන පවුල්වල අය නමින් සංසාරගත වූ සියලුම ඥාතින් තුම් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්. මෙහි 11 වන දින උපන්දිනයේ සැමරූ සෙනෙෂි මින්දාරා උක්වෙල දියණියටත් මේ 23 වන දින උපන්දිනයේ සැමරූ හිමාලික සමරකෝන් පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්. උක්වේල පවුලේ සියලු දෙනාට සහ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට ඊතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ රඹුක්කන දැලිවල පදිංචි MPK උක්වේල මහත්මිය විසින්. අංක 69 සිහි පෑලව මුරුතලාව නිවසේ විසූ 2012 ජුනි මාස 1 වන දින පරලොස් සැපත් වූ බේබිනෝනා බුලත්වත්ත ආදරණීය මෑණියන් සහ 1997 ජුනි මාස 12 වන දින පරලොස් සැපත් වූ ගුණදාස බුලත්වත්ත ආදරණීය පියාණන් ඇතුළු පරලොස් සැපත් සියලුම නෑදෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීමත්. ජීවත්ව සිටින දරු දෙදෙනාට, ස්වාමියාට, සහෝදර සහෝදරයන්ට, සියලුම නෑදෑ හිතවතුන්ට, දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භව ලැබ නිර්වාණ අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා හොරණ කුඩා උඩුව හාන්දු පැල් පොළ අංක 97 පදිංචි ATG චන්ද්‍රලතා මහත්මිය විසින්. දම්චිත් සංසදයේ දායකත්වයේ දරන සමාජිකාවන්ගේ මිය පරලොව ගිය සිළුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්. සුජීවත්ව සිටින සමාජිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ දම්චිත් සංසදයේ සමාජික පිරිස විසින්. පන්නිපිටිය රත්මල් දෙනී අංක 198 නිවසේ පදිංචි EM සුබරත්න මෙනිකේ මහත්මියගේ පරලොස් සැපත් දයාබර දෙමව්පියන් හා වැඩිමාල් සහෝදරයාද BV ගුණසේන මහතාගේ පරලොස් සැපත් දයාබර පියාණන් සහ වැඩිමාල් සහෝදරයා ඇතුළු එම දෙපළගේ මේගේ නෑදෑයන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින මෑණියන්, සහෝදර සහෝදරයන්, දූ දරුවන් ලේලී සහ මිනිබිරියන්ට නිරෝගී සුව පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පන්නිපිටිය පන්සල පාර රත්මල් දෙනිය පදිංචි EM සුබරත්න මැණිකේ මහත්මිය විසින්. ජුනි මාස 1 වන දිනට උපන්දිනයේ යෙදෙන චන්ද්‍රා ප්‍රතිරාජට සහ වැලිවිටියේ කොස්පැල කැටියේ පදිංචි කල්යාණී පතිරාජට දිගාසිරි සහ නිරෝගී සුවය පැතුවත්. දරුවන්ට, පවුල්වල සියලු දෙනාට, සහෝදර සහෝදරයන්ට ඔවුන්ගේ දරුවන්ට නිරෝගී සුවය පැතීමත්. 2021 අගෝස්තු 25 වන දින මියගිය දයාබර ස්වාමි පුරුෂයා වන කේ නන්දහාමි මහතාටත් මිය පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත්. සෑම දිනාට ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ වේවැල් දූව ලුම්බිනි පටුමග පදිංචි චන්ද්‍රා පතිරාජ මහත්මිය විසින්. මීට වසර 6කට පෙර නැසී ගිය ස්වාමි පුරුෂයා වන KW චන්ද්‍රසේන කරුණාරත්න මහතාට පින් අනුමෝදන් කිරීමත්. නැසී ගිය දෙපාර්ශ්වයේම මව්පියන් වන පබ්ලිස් අප්පුහාමි, පියාණන්ට විජේරත්න හාමිනේ මෑණියන්ට දෙමට පිටිය පදිංචිව සිට නැසී ගිය
හේරත් සිඤ්ඤෝ කරුණාරත්න පියාටත් අමරසිංහ හාමිනේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් සුජිවර්ධ සින්න සහෝදර සහෝදරියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දෙමටපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු බෝවත්තේ අරිඥාන ලොකු හාමුදුරන් වහන්සේට ගරු මඩකුඹුරු මුල්ලේ විමල ඥාන ස්වාමින් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන්ට ලේලිවරුන්ට බෑනහවරුන්ට සිත ශාන්තිය නිරෝගී සුව පැතීමත් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා පී.එම්. අනුලා පතිරාජ මෑණියන්ට මේ පින්කම ධර්මාබෝධය පිණිස හේතු වාසනා වේවා නිරෝගී සුවය අත් වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 28 දෙමටපිටිය ලුණුවිල පදිංචි පී.එම්. අනුලා පතිරාජ මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. සදහැවත් වාසනාවන්ත පින්නතුනි, අපි මේ උතුම් වූ සද්ධර්ම දේශනා පින්කම තුලින් සවනානුත්තරීය උතුම් වූ ගුණධම් දියුණු කර ගැනීම තුලින් අත්පත් කරගත් සකල විද පුණ්‍ය සමුදායන් ලෝකයත් සම්බුද්ධ ශාසනයත් අපි හැම දෙනාමත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ද උත්තම අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සංභතං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී පූජනීය බැද්දේවිල ධම්මකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැම සාදුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.